අයිබෝවන් අද අපි කතා කරන්නේ 9 වසර පාඩමක් 9 වසර 21 වෙනි පාඩම අසමානතා 9 වසර 21 වෙනි පාඩම අසමානතා මේ පාඩමේදී මුලින්ම මතක් කරගන්න ඕනේ 8 වසරට අදාළ කොටස් ටික අපි මුලින්ම ඒ දේවල් ටික මතක් කරගමු ඊට පස්සේ මේ 9 වසරට අදාළ කොටසට සාකච්ඡා කරමු අපි මුලින්ම 8 වසරේදී කතා කරා මෙන්න මෙහෙම කෙනෙක් x විශාලයි එකට වඩා කියන එක්කෙනාව සංඛ්‍යා රේඛාවක ලකුණු කළා. x විශාලයි එකට වඩා සංඛ්‍යා රේඛාවක ලකුණු කරන්න කිව්වොත්. එතෙන්ද කිව්වා ආකාර දෙකකට. එකක් තමයි x විශාලයි එකට වඩා සියලුම නිකිල සංඛ්‍යා රේඛාවක ලකුණු කරන්න. නිකිල මෙහි විසඳුම් නිකිල සංඛ්‍යා රේඛාවක ලකුණු කරන්න කියලා කිව්වා. එහෙම නැත්තම් කිව්වා සියලුම විසඳුම් සංඛ්‍යා රේඛාවක ලකුණු කරන්න කියලා. එහෙනම් මෙයාව අපි ලකුණු කළා ආකාර දෙකකට. එකක් තමයි සියලුම විසඳුම් සංඛ්‍යා රේඛාවක ලකුණු කළා. තව නිකිලමය විසඳුම් සංඛ්‍යා රේඛාවක ලකුණු කළා. එක දෙකක්. ඒ දෙකම බලමු. මෙයාගේ මම මුලින්ම ලකුණු කරනවා සියලුම විසඳුම් සංඛ්‍යා රේඛාවක. එහෙනම් සංඛ්‍යා රේඛාව ඇඳලා සංඛ්‍යා රේඛාව අදින්න 6 වශයෙන්දී ඉගෙන ගත්තේ. සරල රේඛාවක් දකුණු පැත්තෙන් ඊසක් සමාන කොටස් වලට බෙදුවා. අපිට අවශ්‍ය කොටස අපි විශේෂයෙන්ම මේ සංඛ්‍යා රේඛාව අදින්න කලින් බලන්න ඕනේ මොන ටිකද අපට ඕනේ වෙන්නේ. x විශාලයි එකට වඩා. එහෙනම් එකෙන් එහා පැත්ත ටික ඕනේ වෙන්නේ. සියලුම විසඳුම් සංඛ්‍යා රේඛාවක ලකුණු කළොත් අපි මේ එක ගාවින් බෝලයක් අදිනවා. හැබැයි බෝලේ පාට කරන්නේ නැහැ. ඒකට හේතුව එක මෙයාට අයිති නැහැ. x විශාල වෙන්න ඕනේ එකට වඩා. ඊගාවට එකට වඩා විශාල අය ඉන්නේ 2 3 4 5 6 අන්නේ කට්ටිය අපි මෙතනින් ඉස්සරහා ටික පාට කරගෙන යනවා මේ ඊතලයේ ගාවට යනකම්. එකට වඩා විශාලයි කිව්වහම 1.05ත් අයිති. 1.000001ත් අයිති. එහෙනම් තව මේ ඕනේ තරම් තියෙනවා. ඒ හින්දා අපි ඊතලයේ ගාවට යනකම් ලකුණු කරනවා. මේ තියෙන්නේ සියලුම විසඳුම් සංඛ්‍යා රේඛාවක ලකුණු කළා. එතකොට තව අපට අහනවා මීට අමතරව නිකිලමය විසඳුම් සංඛ්‍යා රේඛාවක පෙන්වන්න. ඔන්න දැන් මම මෙයාගෙම නිකිලමය විසඳුම් ටික සංඛ්‍යා රේඛාවක පෙන්වන්න යන්නේ. සියලුම විසඳුම් ටික සමාන කොටස් වලට බෙදනවා. අවශ්‍ය විදිහට සංඛ්‍යා රේඛාව ලකුණු කරගන්නේ. මෙයාට එක අයිති නෑ. නිකිල සංඛ්‍යා කිව්වහම ධන නිකිලයි ඍණ නිකිලයි බිඳුවයි ඒ ටික ඔක්කොමයි තියෙන්නේ. මේ ඉන්නේ ධන නිකිල ටික බිඳුව ඍණ නිකිල ටික. ඔය ඔක්කොටමනේ පොදුවේ අපි නිකිල කියලා කියන්නේ. දැන් මෙතන එතකොට එක අයිති නෑ. x එකට වඩා විශාල වෙන්න ඕනේ. එහෙමනම් 2 3 4 5 6 7 ඕනේ තරම් තව ඉස්සරහට තියෙනවා. මේ ඊතලයේ ගාව ඉන්න අන්තිම එන ඉලක්කමට යනකම් අපි බෝල ටික පාට කරගෙන යනවා. එහෙනම් මේකෙන් අදහස තමයි මේ තියෙන x විශාලයි එක උන සියලුම නිකිල ටික. මේ ඉන්නේ x විශාලයි එක උන සියලුම විසඳුම් ටික. මේ තියෙන්නේ සියලුම විසඳුම්. මේ තියෙන්නේ නිකිලමය විසඳුම් ටික. ලියාගමු මෙහෙම ප්‍රශ්නයක්. ලියන්න. x කුඩායි ධන 2 x කුඩායි ධන 2 රෝමිලක 1 සියලුම විසඳුම් සංඛ්‍යා රේඛාවක ලකුණු කරන්න.
සියලු රෝම ඉලක්කම් 1 සියලුම විසදුම් සංඛ්‍යා රේඛාවක ලකුණු කරන්න. රෝම ඉලක්කම් 2 නිකිලමය විසදුම් සංඛ්‍යා රේඛාවක ලකුණු කරන්න. රෝම ඉලක්කම් 1 සියලුම විසදුම් සංඛ්‍යා රේඛාවක පෙන්වන්න. රෝම ඉලක්කම් 2 නිකිලමය විසදුම් සංඛ්‍යා රේඛාවක පෙන්වන්න. උත්සාහ කරන්න. සර් රෝම ඉලක්කම් දෙක මොකක්ද? රෝම ඉලක්කම් 2 නිකිලමය විසදුම් නිකිල ටික විතරයි. නිකිලමය විසදුම් සංඛ්‍යා රේඛාවක ලකුණු කරන්න. රෝම ඉලක්කම් 1 කිව්වේ සියලුම විසදුම් සංඛ්‍යා රේඛාවක. එහෙනම් දැන් අපි මේ යන්නේ සියලුම විසදුම් සංඛ්‍යා රේඛාවක පෙන්වන්න මුලින්ම. x කුඩා වෙන්න ඕනේ ධන දෙකට වඩා. එහෙනම් ධන දෙක ගන්න බෑ. හැබැයි ධන දෙකින් මෙහා පැත්තේ ඉන්න 1.99999ත් ගන්න පුළුවන්. එහෙනම් එයාවත් ගන්න පුළුවන් විදිහට අපි මෙයා ගාවින් රවුමක් අදිනවා. හැබැයි එයා ඉති නෑ. ඒ හින්දා බෝලේ පාට කරන්නේ නෑ. එතනින් මෙහා පැත්ත. භාගයක් නතර කරලා නතර කරන්න එහෙම බෑ. භාගයක් පාට කරලා. මෙහෙට පාට කරලා අපි ඊතලයක් යොදනවා. තව තියෙනවා. ඉවරයක් නෑ. මේ පැත්තටම යනවා. ඉවරයක් නෑ. ඍණ 10 15 20 100 1000 ඕන එකක් ගන්න පුළුවන්. ඍණ සංඛ්‍යා යනවා මෙහෙන් අනන්තයට යනකම්. මෙන්න සියලුම විසදුම් x කුඩායි 2 රෝම ඉලක්කම් 2 නිකිලමය විසදුම්. නිකිලමය විසදුම් ධන දෙක ගන්න විදිහක් නැහැ. එතනින් මෙහා පැත්තේ. එතනින් මෙහා පැත්තේ 1 බිංදුව ඍණ 1 ඍණ 2 මෙන්න මේ කියන අය ගන්න පුළුවන්. එහෙනම් මෙන්න මේ කට්ටිය ලකුණු කරලා තියෙන්න ඕනේ. ඊගාව දෙවෙනි ප්‍රශ්නේ. x කියන එක්කෙනා විශාලයි හෝ සමානයි ඍණ 1ට වඩා. කුඩායි 3ට වඩා. එහෙනම් මේකේ සීමාවක් තියෙනවා. ආරම්භ වෙන තැනක් තියෙනවා, අවසන් වෙන තැනක් තියෙනවා. සීමාවක්. මෙහෙම අනන්තයට යනකම් යන්නේ නැහැ. මෙයාව ලකුණු කරන්න යන්නේ. දැන් එයාගෙත් පුළුවන් අර කියපු ප්‍රශ්න දෙකම. සියලුම විසදුම් සංඛ්‍යා රේඛාවක ලකුණු කර හැකි. නිකිලමය විසදුම් සංඛ්‍යා රේඛාවක ලකුණු කර හැකි. එහෙනම් මෙයාව ලියාගෙන රෝම ඉලක්කම් 1 මෙයාව ලියා ගන්න දෙවෙනි ගාන රෝම ඉලක්කම් 1 සියලුම විසදුම් සංඛ්‍යා රේඛාවක ලකුණු කරන්න. සියලුම විසදුම් සංඛ්‍යා රේඛාවක ලකුණු කරන්න.
රෝම ඉලක්කම් 2 නිකිලමය විසදුම් සංඛ්‍යා රේඛාවක ලකුණු කරන්න. රෝම ඉලක්කම් 1න් සියලුම විසදුම් සංඛ්‍යා රේඛාවක ලකුණු කරන්න. රෝම ඉලක්කම් 2 නිකිලමය විසදුම් සංඛ්‍යා රේඛාවක ලකුණු කරන්න. උත්සාහ කරන්න. දැන් මේකේ සංඛ්‍යා රේඛාව අදිද්දි අපි මුලින්ම හිතන්න ඕනේ කොතනින්දන් කොතෙන්ටද ඕනේ වෙන්නේ කියලා. සංඛ්‍යා රේඛාවේ ඍණයක ඉන්නත් ඕනේ ධන 3ට යනකම් තියෙන්නත් ඕනේ. එහෙනම් ඍණයකට මෙහෙන් විතර එකක් විතර මෙහෙන් පටන් ගමු. එකක් දෙකක් මෙහෙන් පටන් ගමු. එහා පැත්තේ ධන 3ෙන් එහාට එකක් දෙකක් විතර එහාට යමු. දැන් මෙයාව හරියටම අපි ඍණයකින්ම පටන් ගන්නෙ නෑ. මෙයාව හරියටම ඍණයකින් පටන් ගත්තොත් ගැටලුවක් එනවා. ඒක පස්සේ කියන්නම්. දැන් මම සියලුම විසදුම් සංඛ්‍යා රේඛාවේ ලකුණු කරන්නේ යන්නේ මෙයාගේ. දක්ෂණ ඉවරයිද සියලුම විසදුම් සංඛ්‍යා රේඛාවේ ලකුණු කළාද? ඔව් සර්. හරි බලමු. ඍණ 1 ඍණ 1 අයිති. එහෙනම් ඍණ 1 ගාවින් අපි බෝලයක් අදිනවා. එයා අයිති. ඒකින්ද එයාව පාට වෙනවා. ඍණ 1 ගන්න වෙනවා. ඍණ 1කට වඩා වැඩි. ඍණ 1කින් එහා පැත්ත වැඩි. හැබැයි සීමාවක් තියෙනවා. ධන 3 ගාවින් බෝලයක් අදිනවා. අන්නේ බෝලය පාට වෙන්නේ නැහැ. දැන් මේ බෝලය අදින්නේ මේ ඉරි දෙක කැපෙන තැන. මෙන්න මෙහෙම. මේ විදිහට. සමහර ළමයි බෝලය අදිනවා මෙන්න මෙහෙම. වැරදි. අපි එහෙම නෙවෙයි අදින්නේ. මේ ඉරි දෙක කැපෙන තැන. මේ විදිහට පොඩි බෝලයක් අදිනවා. බෝලේ පාට වෙන්නේ නැහැ. එතනින් මෙහා පැත්ත. මෙයාට වඩා අඩුයි මෙයාට වඩා වැඩි. මෙන්න. ඍණ 1ට වඩා විශාල හෝ සමානයි x කුඩායි 3ට වඩා. ඍණ 1 අයිති ධන 3 අයිති නැහැ. ඊට පස්සේ රෝම ඉලක්කම් 2 නිකිලමය විසදුම් ටික ලකුණු කරන්න කියලා කිව්වේ. නිකිලමය විසදුම් බලමු. නිකිලමය විසදුම් ටික ඍණ 1 අයිති. ඍණ 1ට වඩා විශාල හෝ සමානයි මෙයා. x විශාලයි ඍණ 1ට වඩා. එහෙනම් ඍණ 1 අයිති. එයාව ගන්න පුළුවන්. බිංදුව අයිති. 1 අයිති. 2ක් අයිති. හැබැයි 3ට වඩා කුඩයි කියලා කියන්නේ එහෙනම් එයාව අයිති නෑ. ගන්න වෙන්නේ ඍණ 1යි බිංදුවයි 1යි 2යි විතරයි. දැන් කලින් මම කිව්වා මෙහෙම දෙයක්. මේ සංඛ්‍යා රේඛාව එකක් විතර වැඩිපුර පටන් ගමු කියලා කිව්වා. ඔන්න බලන්න කවුරු හරි ළමයෙක් ඒක එහෙම නැතුව මෙන්න මෙහෙම පටන් ගත්ත කෙනෙක්ට වෙන වැඩේ. එයා පටන් ගන්නවා හරියටම ඍණ 1කින්. මෙන්න එයාගේ සියලුම විසදුම්. දැන් නිකිලමේ විසදුම් ටික එයා ලකුණු කළා ඔහොම. දැන් මේක මෙයයි දිහා බැලුවාම බැලූ බැල්මට අපිට පේනවා එක වගේ කියලා. බැලූ බැල්මට මේ දෙන්න එක වගේ. හැබැයි මේක දිහා බලාගෙන අපි අසමානතාවයේ ලිව්වොත් අපිට සංඛ්‍යා රේඛාව දීලා සංඛ්‍යා රේඛාවේ නිකිල ටික ලකුණු කරලා කියනවා මෙයාගේ අසමානතාවය ලියා දක්වන්න කියලා. මේ ලකුණු කර ඇති ලක්ෂවල අසමානතාවය ලියා දක්වන්න කියලා. එතකොට ඒ ළමයාට ලියන්න වෙනවා මේකේ මෙහෙම x විශාලයි ඍණ 1ට වඩා
හෝ සමානයි. එහෙම නැත්නම් එයාට මෙහෙම ලියන්නත් පුළුවන්. x විශාලයි ඍණ 2 කියලා. ඒතකොට සමාන ලියන්න බෑ. ඒ දෙකම හරි. x විශාලයි ඍණ 2ට වඩා. කුඩායි 3ට වඩා. මේක දිහා බලාගෙන සමහර ළමයි මෙහෙම ලියයි. ඒක හරි. තව සමහර ළමයෙක් ලියයි මෙහෙම. ඍණ 1ට වඩා විශාල හෝ සමානයි x කුඩා හෝ සමානයි 2යි. මේක හරියට බලන්න සවිදු හරියට බලන්න ඍණ 2ට වඩා විශාලයි x කුඩායි 3යි කියලා මේකට ලියන්න පුළුවන්. එහෙම නැත්නම් මේකට ලියන්න පුළුවන් ඍණ 1ට වඩා විශාල හෝ සමානයි x කුඩා හෝ සමානයි 2යි කියලා. තව විදිහක් තියෙනවා. ඍණ 1ට වඩා විශාල හෝ සමානයි x කුඩායි 3. ඔහොම ලියන්න පුළුවන්. තව විදිහක් තියෙනවා. ඍණ 2ට වඩා විශාලයි x කුඩා හෝ සමානයි 3යි 2යි. මෙහෙම ලියන්නත් පුළුවන්. බලන්න හරි නේද කියලා ඔය ක්‍රම හතරම මේ සංඛ්‍යා රේඛාවේ මෙහෙම ලකුණු කරලා දීලා අපිට කිව්වොත් අසමානතාවය ලියන්න කියලා මෙන්න මේ හතරම හරි. මෙහෙම දුන්නොත් මෙයා දිහා බැලුවාම මෙන්න මේ පැත්ත අවසානයක් නෑ කියලා හිතෙන්නේ. ඇයි අන්තිම සංඛ්‍යාවට යනකම්ම පාට වෙලා ඍණ 1ට යනකම්ම. ඒ හින්දා මේකට අපිට ලියන්න වෙන්නේ x කුඩා හෝ සමානයි 2යි කියලා ලියන්න වෙනවා. එහෙම නැත්නම් x කුඩායි 3යි. ඔන්න ඔය දෙක ලියන්න වෙන්නේ. ගැටලුවක් වෙනව නේද? මේ එකක් මේ හරි ඉතුරු කරපු නැති හින්දා එකක් කලින් පටන් ගත්තේ නැති හින්දා මෙයා දිහා බලාගෙන අසමානතාවය ලිව්වොත් එක්ක මේක ලියන්නේ නැත්නම් මේක ලියන්නේ. හැබැයි අපි මෙයාව තමයි මේ ලකුණු කළේ. එහෙමනම් සංඛ්‍යා රේඛාවක් අදිද්දි හැම වෙලේම බලන්න අපට අවශ්‍ය කොටසට වඩා එකක්වත් එහා පැත්තට වැඩිපුරක් ගන්න මෙහා පැත්තට එකක්වත් ගන්න. එහෙම සංඛ්‍යා රේඛාව අදිමු. එහෙමනම් ඔය තියෙන අටවසේදී අපි ඉගෙන ගත්ත දේවල් ටික මතක් කරේ බලන්න පුනරීක්ෂණ අභ්‍යාසයේ 3 වෙනි පිටුවේ පුනරීක්ෂණ අභ්‍යාසයේ ඒක දිහා බලන්න ඒකේ ගණන් ටික දිහා බලන්න අපි ඒක අභ්‍යාසය ගෙදර වැඩට තියාගමු. හැබැයි දැන් බලමු ඒක කොහොමද කරන්නේ පුළුවන්ද කියලා බලමු. එක තුන්වෙනි පිටුව පුනරීක්ෂණ අභ්‍යාසය. එක කියනවා මෙහෙම. පහත් දැක්කෙන එක් අසමානතාවයේ නිකිලමය විසදුම් කුලකය සියල්ල නෙවෙයි. නිකිලමය විසදුම් කුලකය සංඛ්‍යා රේඛාවක් මත ලකුණු කරන්න. බලන්න පළවෙනි එක්කෙනා නිකිලමය විසදුම් x විශාලයි ළු 2කට වඩා. එහෙනම් 2කට වඩා විශාලය 3 4 5 6 සංඛ්‍යා රේඛාවේ කෙළවරේම අපි ඇඳ සංඛ්‍යාවට යනකම්ම පාට කරන්න වෙනවා. කවුරු හරි ළමයෙක් සංඛ්‍යා රේඛාව 10ට යනකම් ඇදලා තියෙනවා නම් එයා 10ට යනකම්ම පාට කරන්න ඕනේ. නැත්තම් සීමාවක් එනවනේ මේ වගේ. අපි ඇඳ සංඛ්‍යා රේඛාවේ කෙළවරේ ඉලක්කමට යනකම්ම පාට කරන්න වෙනවා. ඔයම ඉලක්කම් දෙක. x විශාල හෝ සමානයි ඍණ 1. x විශාල හෝ සමානයි ඍණ 1. ඍණ 1 බිංදුව 1 2 3 4 5 ඒ විදිහට සංඛ්‍යා රේඛාවේ අපි ඇඳ අන්තිම ඉලක්කමට යනකම් පාට කරනවා. ඔයම ඉලක්කම් 3. x කුඩායි 4. x කුඩායි 4. 4ට වඩා කුඩායි. එහෙනම් 4 ගන්න බෑ. 4ට වඩා කුඩායි 3 2 1 බිංදුව ඍණ 1 අපි ඇඳ පොඩිම සංඛ්‍යාවට යනකම්ම සංඛ්‍යා රේඛාවේ පාට වෙනවා. නිකිල ටික විතරයි අපි මේ පාට කරන්නේ. ඊට පස්සේ රෝම ඉලක්කම් 4 බලන්න. x කුඩා හෝ සමානයි ඍණ 2.5. හිතන්න ඒ ගාන. x කුඩා හෝ සමානයි ඍණ 2.5. x කුඩා හෝ සමානයි ඍණ 2.5. කුඩා හෝ සමානයි කියන්නේ එයා අයිති. ඍණ 2.5. x කුඩා හෝ සමානයි ඍණ 2.5.
කුඩා හෝ සමානයි කියන්නේ 2.5 අයිති. හැබැයි 2.5 කියන්නේ නිකිලයක් නෙවෙයි. මේක කියන්නේ නිකිල ටික ලකුණු ගන්න කියලා විතරයි. එහෙමනම් 2.5ට වඩා ඍණ 2.5ට වඩා කුඩා අය නිකිල ටික. ඍණ 2.5 ඉන්නේ මෙතන. එයාට වඩා කුඩයි. නිකිල ටික විතරයි ලකුණු කරන්න කියන්නේ. එහෙනම් ඍණ 3 ඍණ 4 ආදී ලෙස ඍණ 2.5ට වඩා කුඩා හෝ සමානයි. ඒ කියන්නේ එයත් අයිති ඍණ 2.5. හැබැයි ප්‍රශ්නයක් තියෙනවා. නිකිල විතරයි ලකුණු කරන්න කියන්නේ. ඒ හින්දා එයාව ගන්න බෑ. ඒ හින්දා ඉන්නේ ඍණ 3 ඍණ 4 ඍණ 5 ආදී ලෙස මේ පැත්තට යනකම් සංඛ්‍යා ටික. එහෙනම් පස්වෙනි ගානත් එහෙමයි. ඊට පස්සේ දෙවෙනි ගානේ සංඛ්‍යා රේඛා ටික දීලා තියෙනවා. ලකුණු කරලා තියෙනවා. බලන්න අසමානතාවය කියාගන්න පුළුවන්ද කියලා. ඒ හතර දෙනාගේම අසමානතාවය ලියා දක්වන්න. එක්කෝ ඔතනම පැන්සලෙන් වෙන කොලයක ලියන්න. නැත්තම් කටුකොලයක නැත්තම් පොතේ පිටිපස්සේ හරි කොහේ හරි තැනක ලියන්න මේ හතර දෙනාගේම අසමානතාව ටික. ඊට පස්සේ අපි බලමු හරිද කියලා. සියලුම විසඳුම් පෙන්නලා තියෙන්නේ. එක x විශාලයි. මේ අසමානතා අපි සංඛ්‍යා රේඛාවක ලකුණු කරද්දී ලකුණු කරපු එක්කෙනෙක් කියවද්දී අපිට පුළුවන් කුඩා ලකුණයි විශාල ලකුණයි දෙකම පාවිච්චි කරන්න. කියලා කමක් නැහැ. හැබැයි මෙන්න මේ ලකුණත් එක්ක වැඩ කරන එක ටිකක් පහසුයි. විශේෂයෙන් ওই 10 වසරේ 11 වසරේ ළමයි එහෙම අසමානතා පාඩම් වලදී එහෙම නැත්නම් ප්‍රස්තාව පාඩමේදී අපිට මෙන්න මේ වගේ ලකුණත් එක්ක වැඩ කරන්න වෙන වෙලාවල් තියෙනවා. එතකොට ඒ අය සමහර වෙලාවට පටලව ගන්නවා මේ ලකුණත් එක්ක වැඩ කරන අවස්ථා. අපි මෙන්න මේත් එක්ක වැඩ කරන්න ගියාම ওই පැටලීම ටිකක් අඩුයි. අපි හැම වෙලේම කුඩා එක්කෙනා මේ පැත්තෙන් ලියනවා විශාල එක්කෙනා මේ පැත්තෙන් ලියනවා. හැකි සෑම අවස්ථාවකම. එතකොට ගණන් හැදීමේ පැටලීමේ අඩුකමක් තියෙනවා. දැන් බලන්න කුඩා එක්කෙනා මෙතන විශාල එක්කෙනා මෙතන. එතකොට මේ කුඩා ලකුණේ පාවිච්චි කරලා ගණන් හදන එක පහසුයි. එහෙනම් මෙතන ඍණ 2 තමයි පොඩි එක්කෙනා. ඍණ 2යි එහා පැත්තේ ඉන්නේ x. ඍණ 2ට වඩා වැඩි කියලානේ එහා පැත්තේ පාට කරලා තියෙන්නේ. ඍණ 2ට එහා පැත්ත ඍණ 1.123. මෙන්න x විශාලයි ඍණ 2ට වඩා. හැබැයි බෝලය පාට කරලා ඍණ 2ත් අයිති. ඒ නිසා විශාල හෝ සමානයි. x කියන එක්කෙනා ඍණ 2ට වඩා විශාල හෝ සමාන වෙලා තියෙනවා. මේ ලකුණෙන් කවුරු හරි ලිව්වනම් ඒකත් හරි. එතකොට එයා ලියන්නේ මෙහෙමයි. x විශාල හෝ සමානයි ඍණ 2. හරි. ඒකත් හරි. හැබැයි ලොකු එක්කෙනා දකුණු පැත්තේ ලියා ගත්තාම අන්න ඒක මේට අපි ටිකක් හුරු වුණාම පහසුයි. රෝමි ලක්කන් 2. x විශාල වෙලා තියෙනවා ඍණ 1ට වඩා. එයත් අයිති. ඍණ 1ට වඩා විශාල හෝ සමානයි x විශාල හෝ සමානයි ඍණ 1ට වඩා. ඔක අනිත් ලකුණෙන් ලියන්නත් පුළුවන්. මේ පැත්තෙන් ලිව්වට කමක් නැහැ. x විශාල හෝ සමානයි ඍණ 1. කොහොම ලිව්වට කමක් නැහැ. 3. රෝමි ලක්කන් 3 බලන්න.
ඔන්න x ඉන්නේ මේ පැත්තේ. එයා තමයි කුඩා එක්කෙනා. මේ පැත්තට යන්නේ. x කුඩායි 3ට වඩා. පාට කරලා නැහැ. x කුඩායි 3ට වඩා. ඊගාව. අන්තිමය. x ඉන්නේ මේ පැත්තේ. කුඩායි 2 භාගයට වඩා. 2 භාගය නැත්තම් 2.5 2යි 3යි හරි මැද්දේ ලක්ෂය ලකුණු කරලා තියෙන්නේ. x කුඩායි 2.5 නැත්තම් 2 භාගය කියලා ගන්න පුළුවන්. හරි. එහෙමනම් අපි දැන් පටන් ගමු. 9 වසරට අදාළ අසමානතා කොටස. ඔය කතා කරේ පුනරීක්ෂණ කලින් අපි ඉගෙනගෙන තියෙන 8 වසරට අදාළ කොටස් ටික. අපිට 9 වසරේදී හම්බ වෙනවා මෙන්න මෙහෙම. අසමානතාවය නිකන් තනියෙන් ඉන්න කෙනෙක් නෙවෙයි. අර කලින් හම්බුණා වගේ මෙහෙම කෙනෙක් නෙවෙයි. මේ පැත්තට තව එක්කෙනෙක් එකතු කරනවා නැත්නම් අඩු කරනවා ඔන්න ඔය වගේ අසමානතා හම්බ වෙනවා. මම මේකට අදිනවා අසමානතාවයත් හරියට තරාදියක් වගේ කියලා. මේ බලන්න තරාදියක් වගේනේ මෙයා. මේ පැත්තේ ඉන්නවා x ධන 2. x උයි තව දෙකකුයි ඉන්නවා. එහා පැත්තේ ඉන්නවා 5. එහෙනම් මේ තරාදියේ අපිට පේනවා 5 තමයි බර වැඩි. මේ පැත්ත තමයි බර අඩු. එයා උඩ ගිහිල්ලා ඉන්නේ. මෙයා කුඩායි. මේ වගේ වෙලාවට අපි මේ පැත්තෙනුත් දෙකක් අහක් කරනවා. එහා පැත්තෙනුත් දෙකක් අහක් කරනවා. දැන් තරාදියක එහෙම දෙයක් කළා කියලා දැන් මේ පැත්ත බර වැඩි. මේ පැත්තෙනුත් දෙකක් අහක් කරනවා. මේ පැත්තෙනුත් දෙකක් අහක් කරනවා. වෙනසක් වෙන්නේ නැහැ. එහෙනම් මෙතනත් අපිට පුළුවන් ඒ වගේ දෙයක් කරන්න. මේ පැත්තෙනුත් දෙකක් අහක් කරනවා. එහා පැත්තෙනුත් දෙකක් අහක් කරනවා. අසමානතාවයට කිසි වෙනසක් වෙන්නේ නැහැ. හරියට සමාන කිරීම තිබ්බා වගේ. සමාන කිරීම තිබ්බහම අපි සමීකරණ විසඳුවා ඔය ආකාරයට. දැන් ධන 2යි ඍණ 2යි කැපුණා. x කුඩායි 5න් 2ක් අඩු වුණාම 3යි කියලා එනවා. මෙන්න මෙයාට කියනවා අසමානතාවය විසඳනවා කියලා. දැන් 8 වසරේ කෙනෙක් වගේ මෙයාව පුළුවන් සංඛ්‍යා රේඛාවක ලකුණු කරන්න ඕනනම් නිකිල ටික පෙන්වන්නත් පුළුවන්. ඕනනම් සියලුම විසඳුම් ටික පෙන්වන්නත් පුළුවන්. එහෙමනම් අසමානතාවයක් තිබිද්දී එකම සංඛ්‍යාවක් දෙපැත්තෙන්ම අඩු කරන්නත් පුළුවන්. එකම සංඛ්‍යාවක් දෙපැත්තටම එකතු කරන්නත් පුළුවන්. වෙනසක් වෙන්නේ නැහැ. ඔන්න ඔය ආකාරයේ ගැටලු අපි මේ කොටසේදී සාකච්ඡා කරනවා. ලියා ගන්න අනුමාතෘකාව මෙන්න මෙයා. x ධන හෝ ඍණ b x ධන හෝ ඍණ a විශාල වෙන්න පුළුවන්. නැත්තම් විශාල හෝ සමානයි අය වෙන්න පුළුවන්. නැත්තම් කුඩයි අය දෙන්න පුළුවන්. නැත්තම් කුඩයි හෝ සමානයි අය දෙන්න පුළුවන්. B ආකාරයෙන්. ඔන්න ඔය ආකාරයේ ගැටලුයි අපි දැන් මේ කතා කරන්නේ. දැන් මේ මෙතන තියෙනවා මේ අපි කතා කරන්න යන සියලු ආකාර ටික. x ධනයේ විශාලයි b ආකාරය. x ඍණයේ විශාලයි b ආකාරය. නැත්තම් කුඩයි b ආකාරය. නැත්තම් විශාල හෝ සමානයි b ආකාරය. නැත්තම් කුඩා හෝ සමානයි b ආකාරය. අපි මේ කතා කරන්න යන සියලුම ටික මේක ඇතුලේ තියෙනවා. x ධන හෝ ඍණ a විශාලයි සමානයි කුඩයි b ආකාරය කියලා අනුමාතෘකාව ලියා ගන්න. x ධන හෝ ඍණ a විශාලයි සමානයි කුඩයි b ආකාරය. අසමානතාවයකුත් හරියට සමාන ලකුණක් වගේ කියලා හිතලා වැඩ කරගෙන යන්න පුළුවන්. එක වෙනස් වෙන එක අවස්ථාවක් ලැබෙනවා. ඒක හැබැයි අපට දැන් දෙනවෙයි ඉදිරියේදී ඉදිරි පන්තිවලදී ලැබෙන දෙයක්. දැන්ට අපට අසමානතාවයකුත් හරියට සමාන කිරීමක් වගේම වැඩ කරගෙන යන්න පුළුවන් සමීකරණ විසඳුව ආකාරයටම.
උදාහරණයක් ලියා ගමු. මෙහෙම උදාහරණයක පහත අසමානතාවයේ ඔව් ලියන්න. උදාහරණයක x ධන 2 කුඩයි 5 විසදා මෙයාව ලියා ගන්න. x ධන 2 කුඩයි 5 විසදා සියලු විසදුම් සංඛ්‍යා රේඛාවක දක්වන්න. විසදා සියලු විසදුම් සංඛ්‍යා රේඛාවක දක්වන්න. මම අසමානතාවයේ විසදලා තියෙනවා. අසමානතාවයේ විසදන්න ඊගාට සියලුම විසදුම් සංඛ්‍යා රේඛාවක ලකුණු කරන්න. අපි දැන් මේව සංඛ්‍යා රේඛාවක ලකුණු කරමු. x කුඩයිලු 3ට වඩා සියලුම විසදුම් මම මේ ලකුණු කරන්න යන්නේ. x කුඩයි 3ට වඩා. එහෙමනම් 3 ගාවින් බෝලයක් අදිනවා. බෝලය පාට වෙන්නේ නැහැ. ඇයි කුඩයි. එතනින් මෙහා පැත්ත පාට වෙනවා. x කුඩයි 3ට වඩා. ඊතලයක්. ඊතලයක් යදනවා. ඊගාව දෙවෙනි ගාන. උදාහරණ 2. x ඍණ 3 විශාල හෝ සමානයි 1. x ඍණ 3 විශාල හෝ සමානයි 1යි. විසඳන්න සියලුම විසදුම් සංඛ්‍යා රේඛාවක ලකුණු කරන්න. සියලුම විසදුම් සංඛ්‍යා රේඛාවක ලකුණු කරන්න. බලමු. ඍණ 3 නැති වෙන්න අපි සමීකරණ වල කරපු විදිහට දෙපැත්තටම ධන 3ක් ලියනවා. හැබැයි ඉතින් අපි එහෙම කියා හිටියේ දෙපැත්තටම ධන 3ක් ලියනවා කියලා කිව්වේ 8 වසරේදී. 9 වසරට ආවහම සමීකරණ විසඳද්දී එහෙම කිව්වේ නෑ. අපි කිව්වා මෙයාව එහා පැත්තට යවනවා කියලා. ගණන් හදාගන්න මේ ලියන්න පහසු වෙන්න. x විශාල හෝ සමානයි 1යි ඍණ 3 එහා පැත්තට ගියා ධන 3ක් වුණා. සමීකරණ විසඳුවා වගේමයි. දැන් x විශාල හෝ සමානයි 3යි 1යි එකතු වුනහම 4යි. සංඛ්‍යා රේඛාවක ලකුණු කරන සියලුම විසඳුම් ටික x විශාල හෝ සමානයි 4යි. සංඛ්‍යා රේඛාවක් අදිනවා. දැන් මේක අදින්න කලින් පොඩ්ඩක් හිතන්න. x විශාල වෙන්න ඕනේ 4ට වඩා. එහෙනම් 4ෙන් එහා පැත්ත සංඛ්‍යා රේඛාවේ තියන්න වෙනවා 5, 6 ආදී සංඛ්‍යා ටිකක්. x විශාල හෝ සමානයි 4ට වඩා.
සංඛ්‍යා රේඛාවක තියෙන නිකිල ඔක්කොම ටික අපිට ලකුණු කරන්න බෑනේ. අපි අපට අවශ්‍ය කොටස විතරයි සංඛ්‍යා රේඛාවක යදගන්නේ. x විශාල හෝ සමානයි 7ට වඩා 7 ගාවින් බෝලයක් අදිනවා. බෝලය පාට වෙනවා. x විශාල වෙන්න ඕනේ 7ට වඩා එතනින් එහා පැත්ත. 7ට වඩා වැඩි නම් 5 6 මෙන්න සියලුම විසඳුම්. ඊට පස්සේ අප හම්බ වෙනවා අසමානතාවය අපිම ගොඩනගා ගන්න අවස්ථාවන්. දැන් උදාහරණයක් මෙහෙම කිව්වොත් මම කියනවා බලන්න මම කියනවා මෙහෙම. මංගාව තියෙනවා යම්කිසි මුදලක්. එහෙනම් ඒක ගන්න පුළුවන් x කියලා. මංගාව තියෙන මුදල x. තව මට හම්බ වෙනවා රුපියල් 50ක්. එහෙනම් දැන් මංගාව තියෙන මුදල x ධන 50යි. මං කියනවා දැන් මා ළඟ ඇති මුදල රුපියල් 500ට වඩා අඩුයි කියලා කියනවා. එහෙනම් මේකෙන් කියන්නේ දැන් මං ළඟ ඇති මුදල 500යි කියන එක නෙවෙයිනේ. අපි සමීකරණ විසඳද්දි කලින් ගත්තේ x ධන 50 සමානයි 500යි කියලා ගත්තා. ඒ සමීකරණ විසඳද්දි. දැන් කියන්නේ එහෙම නෙවෙයි. දැන් මා ළඟ ඇති මුදල 500ට වඩා අඩුයි කියලා කියන්නේ. එහෙනම් x ධන 50 කුඩා වෙන්න ඕනේ 500ට වඩා. අඩුයි 500. මෙන්න අසමානතාවයක් ගොඩ නැගුවා. අපිමයි ගොඩ නැගුවේ. ඔන්න බලන්න අහපව්. මා ළඟ ඇති මුදල x. මා ළඟ ඇති මුදල x. මට හම්බ වෙනවා තව රුපියල් 50ක්. එහෙනම් දැන් මං ගාව තියෙනවා x එකතු කිරීම 50ක්. ඊට පස්සේ මම කියනවා දැන් මා ළඟ ඇති මුදල 500ට වඩා අඩුයි. x ධන 50 අඩුයි කුඩායි 500 වෙනවා. අසමානතාවයක් ගොඩ නැගුවා. දැන් මේක විසදුව බලන්න වෙන දේ. ධන 50 එහා පැත්තට යනවා. x කුඩායි 500න් අඩු වෙනවා 50ක්. x කුඩායි 450යි කියලා එනවා. මොකද්ද මේකේ අදහස? මම අද කලින් කියපු වාක්‍ය ටිකත් එක්ක මේකේ අදහස මම මුලින් කිව්වා මා ළඟ ඇති මුදල x කියලා. දැන් ඇවිල්ලා තියෙනවා x කුඩායි 450යි කියලා. එහෙනම් ඒකෙන් අපිට නිගමනයකට එන්න පුළුවන් එහෙමනම් මා ළඟ කලින් තිබිලා තියෙන්නේ රුපියල් 450ට වඩා අඩු මුදලක්. 450ෙම වෙන්න බෑ. 450ට වඩා අඩු මුදලක්. සමහර වෙලාවට 400යි. සමහර වෙලාවට 449යි. දන්නේ නැහැ කීයද කියලා. හැබැයි 450ට වඩා අඩු මුදලක් වෙනවා. මම මෙහෙම කිව්වනම් මෙන්න අසමානතාවයක් තව ඒ වගේ ගොඩනගන්න යන්න. හිතන්න මෙහෙම. ඔය සමහර පාලම් ගාව එහෙම බෝඩ් එකක් ගහලා තියෙනවා. ඔය පාලම එතන ශක්තිමත් නැත්තම් එතන බෝඩ් එකක් ගහලා තියෙනවා. ඒකේ උපරිම බර සීමාව කොච්චරද කියලා. ටොන් කොච්චරයිද කියලා උපරිම බර සීමාව ලකුණු කරලා තියෙනවා. බෝඩ් එකක් ගහලා තියෙනවා. ඒකෙන් දැනුමක් දෙනවා. ඒකෙන් කියනවා ඊට වඩා බර වැඩි නම් මේ පාලම මතින් යන්න එපා කියලා. දැන් මෙහෙම හිතමු පාලම ගාව දැන් බෝඩ් එකක් ගහලා තියෙනවා උපරිම බර සීමාව ටොන් 3යි කියලා. ඒ කියන්නේ කිලෝග්‍රෑම් නම් 3000ක් කියලා බෝඩ් එකක් ගහලා තියෙනවා. වාහනයක් යද්දි පාරේ පාලමක් හම්බ වෙනවා. පාලම ගාව බෝඩ් එකක් ගහලා තියෙනවා උපරිම බර සීමාව ටොන් 3යි කියලා. එහෙනම් මේකෙන් කියන්නේ ටොන් 3ට වඩා බර වැඩි වාහන මේක උඩින් යන්න එපා කියලා. ටොන් 3යි නම් කමක් නැහැ. ටොන් 3යි නම් කමක් නැහැ. ඒ කියන්නේ ටොන් 3 වුණාට කමක් නැහැ. ඊට වඩා වැඩි නම් මේක මතින් යන්න එපා. අපි හිතමු වාහනයක බර ටොන් 2.5යි. කිලෝග්‍රෑම් 2500යි. නැත්තම් වාහනේ බර දන්නේ නැහැ x. අපි වාහනේ බර කොච්චරද කියලා දන්නේ නැහැ x. මෙයා මේකට පටව ගන්නවා තව කිලෝ 1000ක්. කිලෝග්‍රෑම් 1000ක් පටව ගන්නවා. දැන් එහෙනම් මේ වාහනේ මුළු බර වෙනවා x ධන 1000.
වාහනේ බර x දන්නේ නැහැ. ඒකට කිලෝ 1000ක් එකතු කරගත්තා. එයා මේ පාලම මතින් යන්න නම් කුඩා වෙන්න ඕනේ 3000ට වඩා 3000 ටොන් 3 වුණත් කමක් නැහැ. අන්න ඒ වෙලාවට සමානයි කියලා යොදන්න පුළුවන්. බලන්න මේ අසමානතාවය අපි ගොඩනගා ගත්තේ. x කියන්නේ වාහනේ බර. ඒකට පැටවුව ටොන් 1000ක්. එහෙනම් දැන් මෙතන x ධන 1000ක බරක් තියෙනවා. එයා කුඩා හෝ සමාන වෙන්න ඕනේ 3000ට වඩා. එහෙම වැඩි වුණොත් මොකද වෙන්නේ? මේ පාලම් මතින් යන්න බෑ. දැන් මෙයා විසඳුවහම බලන්න වෙන දේ. ධන 100 එහා පැත්ත ධන 1000 එහා පැත්තට ගිහිල්ලා අඩු වෙනවා. x කුඩා හෝ සමානයි 3000 අඩු කිරීම 1000. උත්තරේ එනවා x කුඩා හෝ සමානයි 2000යි. x කුඩා හෝ සමානයි 2000යි. එහෙනම් ඒකේ අදහස වාහනේ බර ටොන් දෙකට වඩා එහෙම නැත්නම් කිලෝ දෙකට වඩා කිලෝ 2000ට වඩා කුඩා හෝ සමාන වෙන්න ඕනේ. වාහනේ බර කිලෝ 2000 නම් ප්‍රශ්නයක් නැහැ. යන්න පුළුවන්. මෙතන 450ට වඩා මංගාව තිබ්බ මුදල අඩුයි. මංගාව රුපියල් 450ක් තිබ්බ වෙන්න විදිහක් නැහැ. මෙතන වාහනේ බර ටොන් දෙක වුණාට නැත්නම් කිලෝ 2000 වුණාට ප්‍රශ්නයක් නැහැ. මේක තමයි වාහනේට තියෙන්න පුළුවන් උපරිම බර. වාහනේ තව 1 කිලෝ එකක් හරි බර වැඩි නම් මේක මතින් යන්න බෑ. බලමු එහෙම අභ්‍යාසය ගැටලු කිහිපයක් බලමු. පස්වෙනි පිටුව පෙදලන්න 21 එක අභ්‍යාසය. ඒකේ තුන්වෙනි ගාන දිහා බලන්න. අසමානතාවයේ දීලා තියෙනවා අපිට තියෙන්නේ විසඳන්න. තුන්වෙනි ගාන හදමු. 21 එක අභ්‍යාසයේ තුන්වෙනි ගාන. පටන් ගන්න. එක අභ්‍යාසයේ තුන්වෙනි ගැටලුව. තුන්වෙනි ගාන සකිදු සවිදිහම නෙවෙයි සකිදු සකිදු ළඟ රුපියල් 60ක් ඇත. ඔහු මිල රුපියල් x වන පොතක් හා මිල රුපියල් 10ක් වන පෑනක් මිලට ගනී. මිල රුපියල් x වන පොතක් හා මිල රුපියල් 10ක් x ධන 10. ඔන්න යාට ගිය වියදම. x වන පොතක් සහ රුපියල් 10ක පෑනක් ගන්නවා. හැබැයි පොතයි පෑනයි ගත්තට පස්සේ යාට ළඟ තියෙන මුදල මේ දෙකට යන වියදම 60 හෝ 60ට වඩා අඩු වෙන්න එපා. ඊට වඩා වැඩි වුණොත් එහෙම මිලදී ගන්න විදිහක් නැහැනේ. මෙයා ගාව තියෙන රුපියල් 60යි. එහෙනම් x එකතු කිරීම 10 කුඩා හෝ සමාන වෙන්න ඕනේ 60ට වඩා. කුඩා හෝ සමාන වෙන්න ඕනේ 60ට වඩා. 60 වුණාට කමක් නැහැ. එහෙනම් ගෙනිච්ච සල්ලි ටික ඔක්කොම දීලා කඩේට දෙන්න පුළුවන්. 60 වුණොත් x ධන 10 කුඩා හෝ සමාන වෙන්න ඕනේ 60ට වඩා. ඒක හැබැයි අපි ගොඩනගා ගන්න දෙයක් නැහැ අපිට දීලා තියෙනවා. 9 වසරේ හින්දා අපිට දෙනවා ඉහළ පන්ති වලදී අපි ගොඩනගා ගන්නවා. ඊගාට බලන්න. ඔහු ගත් ද්‍රව්‍ය වල වටිනාකම අසමානතාවයක් ඇසුරෙන් x ධන 10 කුඩා හෝ සමානයි 60 ලෙස දැක්විය හැකිය. ඒ අසමානතාවයේ විසදා පොතක උපරිම මිල සොයන්න. දැන් ඔන්න විසඳන මේ අසමානතාවයේ ධන 10 එහා පැත්තට යනවා ඍණ 10ක් වෙනවා. x කුඩා හෝ සමානයි 60 අඩු කිරීම 10. x කුඩා හෝ සමානයි 60න් 10ක් අඩු වුනහම 50යි. එහෙනම් මේකෙන් කියන්නේ x කියන්නේ පොතේ මිල. පොතේ මිල 50ට වඩා අඩු හෝ සමාන වෙන්න ඕනේ. 50ට වඩා එක්ක අඩු වෙන්න ඕනේ. එහෙම නැත්නම් සමාන වෙන්න ඕනේ. අපෙන් අහන්නේ පොතක උපරිම මිල කීයද? පොත සඳහා තිබිය හැකි උපරිම මිල කීයද කියලා අහන්නේ. එහෙනම් උපරිම මිල ලිව්ව හැකි උපරිම මිල රුපියල් 50යි.
රුපියල් 50යි නම් එයාට මිලදී ගන්න පුළුවන් 50ට වඩා වැඩි වුණොත් මිලදී ගන්න විදිහක් නැහැ. උපරිම මිල රුපියල් 50යි. එහෙමනම් ඒ ආකාරයේ ගැටලු ටිකක් තියෙනවා 21 එක අභ්‍යාසය. අපි යමු මේ පාඩමේ ඊගාව ආකාරය. ඒ කියන්නේ අවසාන ආකාරය ಗುಣ වෙලා තිබ්බොත් මොකද කරන්නේ කියලා බලන්න. ලියන්නේ ඊගාව අනුමාතෘකාව. කලින් වගේ මෙන්න මෙහෙම කෙනෙක් 5x විශාල හෝ සමානයි 15 ආකාරයේ තිබ්බොත් මොකද කරන්නේ? ලියාගන්න. ax විශාලයි සමානයි කුඩායි b ආකාරයේ. ax විශාලයි සමානයි කුඩායි b ආකාරයේ. ඒක අනුමාතෘකාව. උදාහරණය 1. දැන් අපි හිතමු මෙහෙම 5 විශාලයිනේ 2ට වඩා. අපි මේ දෙපැත්තම 2කින් වැඩි කරනවා. 5 2කින් වැඩි වුණාම 10යි. එහා පැත්ත 2කින් වැඩි වුණාම දෙවලක් 5 ඒත් 10යි. 2කින් වැඩි වුණාම 4යි. මෙයාවත් වැඩි කළා 2කින් මෙයාවත් වැඩි කළා 2කින්. පස්වලක් 2 10යි. දෙවලක් 2 4යි. මොකද වෙලා තියෙන්නේ? කලින් විදිහමයි. මෙයා විශාලයි මෙයාට වඩා. එහෙනම් එකම සංඛ්‍යාවෙන් දෙපැත්තම ගුණ කළා කියලා අසමානතාවයට වෙනසක් වෙලා නැහැ. එකම සංඛ්‍යාවෙන් දෙපැත්තම ගුණ කළාට අසමානතාවයට වෙනසක් වුණේ නැහැ. හැබැයි වෙනසක් වෙන අවස්ථාවක් නැතුවම නෙවෙයි ඒක අපි ඉස්සරහට කතා කරන්නේ. අසමානතාවය වෙනස් වුණේ නැහැ. ඒ වගේම බලන්න මෙන්න මෙයා දැන් 10 20 මෙයා විශාලයි. දැන් මම දෙපැත්තම බෙදනවා 5න්. දෙපැත්තම එකම සංඛ්‍යාවෙන් බෙදනවා. 10 5න් බෙදුනහම 2යි. 20 5න් බෙදුනහම 4යි. අසමානතාවය වෙනස් වෙලා නැහැ. ඒත් ඒ විදිහමයි. එහෙනම් එකම සංඛ්‍යාවෙන් දෙපැත්තම ගුණ කළාට වෙනසක් උනේ නැහැ. එකම සංඛ්‍යාවෙන් දෙපැත්තම බෙදුවට වෙනසක් උනේ නැහැ. හැබැයි එහෙම කිව්වට එතන තියෙනවා පොඩි ගැටලුවක් අපි තව ඉස්සරහට කතා කරන. අපි දැන්ට මෙහෙම මතක තියාගමු. එකම සංඛ්‍යාව දෙපැත්තටම එකතු කළා වෙනසක් නැහැ. එකම සංඛ්‍යාව දෙපැත්තටම අඩු කළා වෙනසක් නැහැ. එකම සංඛ්‍යාවෙන් දෙපැත්තම ගුණ කළා වෙනසක් නැහැ. එකම සංඛ්‍යාව දෙපැත්තම බෙදුවා වෙනසක් නැහැ. හරියට සමීකරණ විසඳුවා වගේ. එහෙම්මම අසමානතාවයේ ලකුණ තියෙනවා. එහෙම අපි ගණන් කිහිපයක් හදමු. වෙනස් වන අවස්ථාවක් තියෙනවා. ඒක අපි ඊගාවට කතා කරමු. උදාහරණ 1. පහයි x කුඩා හෝ සමානයි 20. මෙයා විසඳන්න. අසමානතාවය විසඳන්න ඉක්මනට හදමු. අද මේ පාඩම අවසන් කරගන්න පුළුවන්. දැන් දෙපැත්තම 5න් බෙදමු. වෙනසක් වෙන්නේ නැහැ. දෙපැත්තම 5න් බෙදුවට වෙනසක් වෙන්නේ නැහැ. 5x බෙදනවා 5න් 20 බෙදනවා 5න්. වෙනසක් නැහැ. 5ට 5 කැපෙනවා x කුඩා හෝ සමානයි 4යි.
අසමානතාවයක් එකම සංඛ්‍යාවෙන් බෙදුවා කිසි වෙනසක් වුණේ නැහැ. x කුඩා හෝ සමානයි 4යි. එහෙනම් මේ අනුව කිව්ව හැකි x ට ගත හැකි උපරිම අගය කීයද කියලා. x ට ගත හැකි උපරිම අගය 4යි. හැබැයි මේකෙන් ප්‍රශ්නයක් ඇහුවොත් x ට ගත හැකි කුඩාම අගය කීයද කියලා. මොකද කියන්න පුළුවන්? අපට ඒකට උත්තරයක් කියන්න බෑ. x ට ගත හැකි කුඩාම අගය කීයද කියලා කියන්න බෑ. ඇයි මෙයා යනවා ඍණ පැත්තෙන් අනන්තයට යනකම්ම. කුඩාම අගය කියන්න බෑ. හැබැයි විශාලම අගය කිව්ව හැකි x ට ගන්න පුළුවන් ලොකුම අගය ධන 4යි. එයාට වඩා කුඩා හෝ සමානයි. දෙවනි ගාන. උදාහරණ 2. 3x විශාලයි. ඍණ 15. 3x විශාලයි ඍණ 15. දෙපැත්තම බෙදන්න ඍණ දෙපැත්තම බෙදන්න 3ෙන්. ඉක්මනට හදමු. දෙපැත්තම 3ෙන් බෙදමු. 3x බෙදීම 3 ඍණ 15 බෙදීම 3. සමීකරණ විසඳද්දී නම් අපි එකපාරටම මෙතන දෙපැත්තම 3ෙන් බෙදනවා කියලා මෙන්න මෙහෙම ලිව්වා. මේ පැත්තත් 3ෙන් බෙදමු මේ පැත්තත් 3ෙන් බෙදමු කියලා ලියලා මෙයාටම මෙහෙම ලිව්වා. හැබැයි දැන් එහෙම ලියන්න එපා අසමානතාවවලදී. ඒකට හේතුව තව පොඩ්ඩකින් හම්බ වෙනවා. තව පොඩ්ඩකින් එහෙම ලියන එක වැරදි. ඒ හින්දා එයාව වෙනම පේලියකම ලියමු. x විශාලයි ඍණ ධන වලින් බෙදුනහම ඍණ 15 3ෙන් බෙදුනහම 5යි. x විශාලයි කියලා එනවා ඍණ 5ට වඩා. උදාහරණ 3. තුන්වෙනි ගැටලුව. x බෙදීම 2 කුඩායි 3ට වඩා. අපි කලින් අර උදාහරණේ දැක්කනේ එකම සංඛ්‍යාවෙන් ගුණ කරන්න පුළුවන් කිසි වෙනසක් උනේ නැහැ. දැන් දෙපැත්තම දෙකෙන් ගුණ කරමු. මේ පැත්තත් දෙකෙන් ගුණ වෙනවා. එහා පැත්තත් දෙකෙන් ගුණ වෙනවා. ඒකටත් වෙනම පේලියක් ලියන්න. ගුණ කරනවා දෙකෙන්. එහා පැත්තත් ගුණ කරනවා දෙකෙන්. මේ දෙකට දෙක කැපෙනවා x කුඩායි ධනයි ධනයි ධන 6යි කියලා එනවා. x කුඩායි 6යි කියලා එනවා. ඔන්න දැන් මම කියන්න යන්නේ මේ අසමානතාවයේ වෙනස් වෙන අවස්ථාවන් දෙකක් තියෙනවා. අන්නේ දෙන්න හඳුනා ගන්නයි යන්නේ. අසමානතාවයේ මෙච්චර වෙලා අපි හදපු එක ගානකවත් අසමානතාවයට කිසි වෙනසක් වුණේ නැහැ. හැබැයි දැන් මේ කියන්න යන කෙනාගේ අසමානතාවයට වෙනසක් වෙනවා. ඊගාව ගැටලුව. මෙන්න මෙහෙම හිතන්න. පහද විශාල එකද විශාල? අපි දන්නවනේ හොඳටම පහ විශාලයි කියලා. මෙයා විශාලයි. දැන් මං දෙපැත්තම ඍණ දෙකෙන් ගුණ කරනවා. මේ පැත්ත ඍණ දෙකෙන් ගුණ කරනවා මේ පැත්ත ඍණ දෙකෙන් ගුණ කරනවා. දැන් බලන්න වෙන දේ. ධන 5 ගුණ වෙනවා ඍණ දෙකෙන්. එකත් ගුණ වෙනවා ඍණ දෙකෙන්. ධන ඍණ වලින් වැඩි කරාම ඍණ 5 2 10යි.
ධන ඍණ වලින් වැඩි වුණාම ඍණ දෙවරක් එක දෙකයි. දැන් සංඛ්‍යා රේඛාවෙන් හිතන්න මේ දෙන්නෙන් කවුද ලොකු කියලා. අපි දන්නවා සංඛ්‍යා රේඛාවේ ඍණ 10 ඉන්නේ මෙන්න මෙහෙනම් ඍණ 2 ඉන්නේ මේ හරිය. 6 වසේදී ඉගෙන ගත්ත සංඛ්‍යා රේඛාවේ මෙහෙට යන්න යන්න තමයි ලොකු සංඛ්‍යා හම්බ වෙන්නේ. මේ දෙන්නෙන් කවුද එහෙනම් ලොකු? ඍණ 2 විශාලයි. නේද? මෙයා තමයි ලොකු එක්කෙනා. මෙයා තමයි ලොකු එක්කෙනා. මොකද වෙලා තියෙන අසමානතාවයට? කලින් පහ විශාලයි අසමානතාවයේ මේ පැත්ත තිබ්බා. දැන් අසමානතාවයේ පැත්ත මාරු වෙලා. එහෙමනම් ඔන්න වෙනස් වෙන තැන ඍණ සංඛ්‍යාවකින් ಗುಣ කරපු ගමන් නිකන් සංඛ්‍යාව වලින් ධන සංඛ්‍යාව වලින් ಗುಣ කළාට එහෙම උනේ නෑ. ඍණ සංඛ්‍යාවකින් ಗುಣ කරපු ගමන් අසමානතාවයේ පැත්ත මාරු වෙනවා. එහෙනම් මෙතන ඍණ සංඛ්‍යාවකින් ಗುಣ කරපු ගමන් අසමානතාවයේ පැත්ත මාරු වෙනවා. කලින් මතකද මං ගාන හදද්දි කිව්වා අර අපි සමීකරණ විසඳන පුරුද්දට මෙන්න මෙහෙම ලියන්න එපා කියලා. හිතමු අපි කවුරු හරි ළමයෙක් මෙහෙම ලිව්වා. මෙයාවත් වැඩි කරනවා ඍණ දෙකෙන් මෙයාවත් වැඩි කරනවා ඍණ දෙකෙන්. හරිද දැන් මේ ලියලා තියෙන දේ? මේ විශාල ලකුණ මෙහෙම තිබ්බේ ඍණ දෙකෙන් වැඩි කරපු ගමන් අසමානතාවයේ පැත්ත මාරු වෙනවා. එහෙනම් මේ ලියපු දේ මෙහෙම ලියපු ගමන්ම මේක වැරදි. මෙයා මේ පැත්ත නෙවෙයි එහෙනම් අනිත් පැත්ත හැරෙන්න ඕනේ. ඒ හින්දා මෙහෙම ලියන්න එපා. ඒක අලුත් පේලියකම ලියන්න. පහ වැඩි කරනවා ඍණ දෙකෙන් එකත් වැඩි කරනවා ඍණ දෙකෙන් අසමානතාවයේ පැත්ත මාරු වෙනවා. එහෙනම් අසමානතාවයේ පැත්ත මාරු වෙන්නේ ඔන්න එක අවස්ථාවක්. ඒකිනුත් උදාහරණයක් කරලා ඉමු. x බෙදීම ඍණ 2 කුඩායි හෝ සමානයි 5යි. දැන් අපිට ඍණ 2 අහක් කරගන්න ඕනේ. ඊගා උදාහරණය ඍණ 2 අහක් කරගන්න ඕනේ. එහෙමනම් ඒකට දෙපැත්තම ධන දෙකෙන් ඍණ දෙකෙන් ගුණ කරනවා. දෙපැත්තම ඍණ දෙකෙන් ගුණ කරනවා. ගුණ කරද්දී අසමානතාවයේ පැත්ත මාරු වෙනවා. ගුණ කරමු. දෙපැත්තම ඍණ දෙකෙන් ගුණ කරන්න. එතකොටම අසමානතාවයේ පැත්ත මාරු වෙනවා. x බෙදීම ඍණ 2 මේ පැත්තත් ඍණ දෙකෙන් ගුණ වෙනවා. එහා පැත්තත් ඍණ දෙකෙන් ගුණ වෙනවා. එතකොට අසමානතාවයේ පැත්ත මාරු වෙනවා. කලින් හිටපු පැත්ත නෙවෙයි දැන් ඉන්නේ. ඍණ ධන වෙනවා දෙන්න කැපෙනවා x ඉතුරු වෙනවා. x විශාල හෝ සමානයි ධන ඍණ වලින් වැඩි වුණාම ඍණ 5 2 10යි. x විශාල හෝ සමානයි ඍණ 10යි කියලා උත්තරේ එනවා. එහෙනම් එකම සංඛ්‍යාවක් එකතු කළාට වෙනස් වුණේ නැහැ. අඩු කළාට වෙනස් වුණේ නැහැ. ධන සංඛ්‍යාවකින් වැඩි කළාට වෙනස් වුණේ නැහැ. ධන සංඛ්‍යාවකින් බෙදුවට වෙනස් වුණේ නැහැ. හැබැයි ඍණ සංඛ්‍යාවකින් ගුණ කරපු ගමන් අසමානතාවයේ පැත්ත මාරු වුණා. ඊගාවට පැත්ත මාරු වෙන ඊගාව අවස්ථාව ඒ තමයි අසමානතාවයක් එකම සංඛ්‍යාවෙන් ඍණ සංඛ්‍යාවකින් බෙදුවොත්. දැන් අපි දන්නවා 20 විශාලයි ඍණ 10ට වඩා. මේක බලපු ගමන් එන එක්කෙනෙන්නේ 20 ඉන්නවා සංඛ්‍යා රේඛාවේ මෙන්න මෙහෙ. ඍණ 10 ඉන්නවා මෙහෙ. එහෙනම් මේ 20 විශාලයි ඉන්නේ ඍණ 10ට වඩා. දැන් මම දෙපැත්තම බෙදනවා ඍණ 5න්. 20ක් බෙදනවා ඍණ 5න්. ඍණ 10ක් බෙදනවා ඍණ 5න්. ධන ඍණ වලින් බෙදුනහම ඍණ 20 5න් බෙදුනහම 4යි.
ඍණ ඍණ වලින් බෙදුනහම ධන 10 5න් බෙදුනහම 2යි. මොකද කියන්න පුළුවන්? ඍණ 4ද විශාල ධන 2ද විශාල. ඍණ 4 ඉන්නේ සංඛ්‍යා රේඛාවේ මෙන්න මෙහෙ ධන 2 ඉන්නේ මෙහෙ. එහෙනම් ධන 2 තමයි විශාල, මෙයා විශාලයි. ඒ කියන්නේ අසමානතාවයේ පැත්ත මාරු වෙලා. එහෙනම් ඔන්න අසමානතාවයේ පැත්ත මාරු වෙන ඊගාව අවස්ථාව ඒ තමයි එකම ඍණ සංඛ්‍යාවකින් දෙපැත්තම ගුණ කරපු ගමන් අසමානතාවයේ පැත්ත මාරු වෙනවා. අසමානතාවයේ පැත්ත මාරු වෙන අවස්ථා දෙකයි. ඍණ සංඛ්‍යාවකින් බෙදපු ගමනුත් පැත්ත මාරු වෙනවා. ඍණ සංඛ්‍යාවකින් ගුණ කරපු ගමනුත් පැත්ත මාරු වෙනවා. ඔන්න ඔය දේ අපි මතක තබා ගන්න ඕනේ හොඳට. එහෙම නැති අවස්ථාවල සමීකරණ විසඳුවා වගේ සාමාන්‍ය විදිහට ගාන හදාගෙන යන්න පුළුවන්. හැබැයි ඍණ සංඛ්‍යාවකින් ගුණ කරොත් බෙදුවොත් අසමානතාවයේ පැත්ත මාරු වෙනවා. එහෙමත් ගානක් හදමු ගුණ කරන ගැටලුවක් ඊගා උදාහරණය. ඍණ 3x කුඩායි 15. විසඳන්න. ඍණ 3x කුඩායි 15. ඉක්මනට හදමු. ඍණ 3x කුඩායි 15. හැබැයි අර මම ඉක්මනට හදපු කේපු හින්දා මේ කලබලයට මෙන්න මෙහෙම ලියන්න එපා. එහෙම ලිව්වොත් ඒක ගැලපෙන්නේ නැහැ. ඒක වැරදි. ඊගා පේලිය ලියන්නම් වෙනවා. ඍණ 3x බෙදනවා ඍණ 3ෙන්. 15ත් බෙදනවා ඍණ 3ෙන්. එතකොට අසමානතාවයේ පැත්ත මාරු වෙනවා. කලින් හිටපු පැත්ත නෙවෙයි දැන් ඉන්නේ. පැත්ත මාරු වුණා. ඍණ ඍණ වලින් බෙදුනහම ධන x ඉතුරු වෙනවා. විශාලයි. ධන ඍණ වලින් බෙදුනහම ඍණ 15 3ෙන් බෙදුනහම 5යි. x විශාලයි ඍණ 5යි කියලා එනවා. එහෙනම් මේ අසමානතාව කියන්නේ ඉතා ලේසි පාඩමක්. සමීකරණ පාඩම හා වගේමයි වෙනසකට තියෙන්නේ ලකුණ මැද්දේ ඉන්නේ සමාන ලකුණ නෙවෙයි අසමානතා ලකුණක්. එයා කිසි වෙනසක් වුණේ නෑ. එකම ධන හරි ඍණ හරි සංඛ්‍යා එකතු කළාට වෙනස් වුණේ නෑ. අඩු කළාට වෙනස් වුණේ නෑ. ධන සංඛ්‍යාවෙන් ගුණ කළාට වෙනස් වුණේ නෑ. බෙදුවට වෙනස් වුණේ නෑ. හැබැයි ඍණ සංඛ්‍යාවකින් ගුණ කළොත් හරි ඍණ සංඛ්‍යාවකින් බෙදුවොත් හරි මතක ඇතුව පැත්ත මාරු කරන්න ඕනේ. එහෙමනම් අපේ අසමානතා පාඩමට අදාළව තියරි කොටස් ටික උතනින් අවසන් වෙනවා. දැන් තියෙන්නේ අභ්‍යාස ටික සම්පූර්ණ කරන්න. එහෙමනම් ලියා ගන්න අභ්‍යාස ටික 21 එක අභ්‍යාසෙයි 21 දෙක අභ්‍යාසෙයි සම්පූර්ණ කරලා තියන්න. ඊගාව දවසේ අපි අභ්‍යාසය සාකච්ඡා කරනවා. ඊගාව දවසේ අභ්‍යාසය සාකච්ඡා කරලා